මම ජායාංගය ගැන ආයෙ කියලා දෙන්නම්. ජායාංගය ගත්තන් පස්සේ ජායාංගය තමයි ශකුණ. හෙලෝ ඇයි ශකුණ කෝල් කරේ? මොකද්ද? එන්න බැරි වුණා එකපාරට. හා එතකොට හරි ඔන්න මං ඔයාලට පුමංගය ගැන මං කියලා දුන්නානේ. එතකොට මේ පුමංගයේ හැදෙන පුම් ප්‍රජනක සෛලවලට මොකක්ද අපි කියන නම? පරාග. ඊට පස්සේ ජායාංගය. ජායාංගය තමයි අභ්‍යන්තරයෙන්ම පිහිටලා තියෙන සෛල වලය. පුෂ්ප වලය වෙන්නේ. එතකොට මේ ජායාංගය කියන්නේ ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය කියන එක. ජායා කියන්නේ ස්ත්‍රී කියන එක. එතකොට මේ ජායාංගය අභ්‍යන්තරයෙන්ම පිහිටලා තියෙන හේතුව තමයි එයාට වැඩි ආරක්ෂාවක් ලබා දෙන්න. හරිද? මේ ජායාංගයේ ප්‍රධාන කොටස් තියෙනවා 3ක්. උඩ ඉඳගෙන පහළට නම් කරෝතින් පිළිවෙලට කලංකය, කීලය, ඩිම්බ කෝෂය. එතකොට මේ කලංකයේ කෘත්‍ය තමයි පුං ජන්මානු වෙන පරාග රඳවා ගැනීම. ඒ වගේම මේ පරාග පුතේ ප්‍රරෝහණය වෙනවා. කලංකය මත පරාග ආවයින් පස්සේ ඒවා ප්‍රරෝහණය වෙනවා. ප්‍රරෝහණය වීමට අවශ්‍ය සුක්‍රෝස් එකට ශක්තිය ඕනනේ. ඒ ශක්තිය සපයන්න අවශ්‍ය සුක්‍රෝස් ද්‍රාවණයත් මෙන්න මේ කලංකය මතම පිහිටලා තියෙනවා. ඊට පස්සේ කීලයෙන් කරන්නේ අර කලංකය මතට පතනේ වෙච්ච මම මේක ඇඳලා පෙන්නන්නම්. මේවා ටික මම ආයෙම කියලා දෙනවා. මම මේ ඔයාලට අදහසක් ගන්න ඕන හින්දා කියලා දෙන්නේ. හරිද? දැන් මේකේ මේ කොටස තමයි කලංකය, මේක කීලය, මේ කොටස ඩිම්බ කෝෂය. එතකොට මෙන්න මේ කලංකය මතට පරාග ආවම මේ පරාගය ප්‍රරෝහණය වෙනවා. ඒ කියන්නේ මේකේ මෙන්න මේ විදියට පොඩි බටයක් හැදෙනවා, නාලයක්. ඒකට අපි කියන පරාග නාලය කියලා. මෙන්න මේ පරාග නාලයට ගමන් කරන්න මාර්ගය සපයන්නේ කීලය. තේරුණාද? ඊට පස්සේ මේ ඩිම්බ කෝෂයේ තමයි ඩිම්බ පිහිටන්නේ. ඩිම්බ කියන්නේ ජායා ප්‍රජනක සෛල. හරිද? එතකොට මෙන්න මේ ඩිම්බයේ න්‍යෂ්ටියයි මේ පරාගයේ න්‍යෂ්ටියයි එකට සම්බන්ධ වුණායින් පස්සේ තමයි යුක්තාණුවක් හැදිලා ඒක බීජයක් බවට පත් වෙන්නේ. එතකොට මෙතනදී මේ පරාගයේ සෛලයේ සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පරාගයෙන් එන්නේ පුතේ න්‍යෂ්ටිය විතරයි. හරිද? ඩිම්බයේ සම්පූර්ණ ඩිම්බය තමයි බීජයක් බවට පත් වෙන්නේ. මේ ඩිම්බ කෝෂය
තමයි දවසක ඵලය බවට පත් වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඕවා තමයි මේ පුෂ්පයේ කොටස් ගැන විස්තර වෙන්නේ. ඒ කියලා දීපු ටික ඔයාලට අපැහැදිලි වෙච්ච හරි තේරුනේ නැති හරි ආයෙ කියලා දෙන්න ඕනේ කියලා හිතන කොටසක් තියෙනවා නම් කියන්නකෝ ආයෙ කියලා දෙන්න. එහෙම නැද්ද? හරි. එහෙනම් ලියා ගන්න. ඔයාලා පුෂ්පය කියලා මාතෘකාව ලියලා ඊට පස්සේ එතන ඉඩ තියාගත්තනේ පුෂ්පයේ දර්ශය පුෂ්පයක දික් කඩක රූප සටහන අඳින්න ඉඩ නේ? හරි. දැන් පහලින් ලියා ගන්න මෙහෙම. පුෂ්පයක කොටස් පුෂ්ප ග්‍රාහකය මත වලයාකාරව සැකසී ඇත. පුෂ්ප ග්‍රාහකය යනු පුෂ්ප වෘන්තයේ වරහන් ඇතුලේ ලියා ගන්න නටුවේ ශාකයට සම්බන්ධ නොවන කෙළවර පුළුල් වී සෑදුණු ව්‍යුහයයි. ඊළඟ කරුණ පුෂ්ප ග්‍රාහකය මත පිහිටි පුෂ්ප වලයන් පිටත සිට ඇතුළතට
පිහිටා ඇති අනුපිළිවෙල වන්නේ කමාවක් දාලා පහලින් ලියන්න. එක මණිය එක මණිය ඇල ඉරක් ගහලා ලියන්න. මණි පත්‍ර වලය දෙක මුකුටය ඇල ඉරක් ගහලා ලියන්න. දල පත්‍ර වලය තුන කුමංගය ඇල ඉරක් ගහලා ලියන්න. රේණුව ඊළඟ එක ජායාංගය හරි. දැන් ලියා ගන්න අනුමාත්‍රිකාව මණිය. ඇල ඉරක් ගහලා ලියන්න. මණි පත්‍ර වලය ඒක යටතේ ලියා ගන්න. මණිය පුෂ්ප ග්‍රාහකය මත වලයාකාරව බාහිරින්ම පිහිටා ඇත. ඊළඟ කරුණ මණිය බොහෝ විට මණිපත්‍ර කිහිපයකින්
සෑදී ඇත. නමුත් ඇතැම් විට තනි මණිපත්‍රයකින්ද මණිය සෑදී තිබිය හැක. මොකද මිස්? නමුත් ඇතැම් විට තනි මණිපත්‍රයකින්ද මණිය සෑදී තිබිය හැක. උදාහරණ ඇන්තූරිය. ඊළඟ කරුණ බොහෝ විට මණිපත්‍ර කොළ පැහැතිය. නමුත් ඇතැම් විට වර්ණවත් වේ. උදාහරණ ඇන්තූරිය. ඊළඟ කරුණ ඊළඟට ලියන්න මණියේ කෘත්‍යයන් වන්නේ ක්‍රමාවක් දාලා පහලින් ලියන්න 1 ලපටි අවධියේදී අභ්‍යන්තර පුෂ්ප කොටස් ලපටි අවධියේදී අභ්‍යන්තර පුෂ්ප කොටස් වලට ආරක්ෂාව සැපයීම. දෙක වර්ණවත් මණිපත්‍ර පරාගණය සඳහා
කෘමි සතුන් ආකර්ෂණය කර ගැනීම සිදු කරයි. හරි. දැන් ලියා ගන්න අනුමාත්‍රිකාව මුකුටය. වරහන් ඇතුලේ ලියන්න. ඇලිරක් ගහලා ලියන්න. දල පත්‍ර වලය. හරි. ඒක ඇතුලේ ලියන්න. මුකුටය පුෂ්ප ග්‍රාහකය මත මණයට ඇතුළතින් පිහිටා ඇත. ඊළඟ කරුණ මුකුටය සෑදී ඇත්තේ දල පත්‍ර වරහන් ඇතුලේ ලියන්න. මල් පෙති කිහිපයකිනි. ඊළඟ කරුණ දල පත්‍ර සුදු පැහැ හෝ වර්ණවත් විය හැක.
ඊට පස්සේ මුකුටයේ කෘත්‍යයන් වන්නේ කමාවක් දාලා පළි ලියන්න 1 ලපටි අවධියේදී මුකුටයේ කෘත්‍යයන් වන්නේ කමාවක් දාලා පළි ලියන්න 1 ලපටි අවධියේදී අභ්‍යන්තර පුෂ්ප කොටස් වලට ආරක්ෂාව සැපයීම දෙක පරාගණය සඳහා කෘමි සතුන් ආකර්ෂණය කර ගැනීම දැන් ලියා ගන්න අනුමාත්‍රිකාව පුමංගය වරහන් ඇතුළේ ලියන්න රේණුව එක යටතේ ලියන්න පුෂ්පයක ඇති පුං පුයන්නයි බිඳුවයි හොඳේ පුං වරහන් ඇතුළේ ලියන්න පුරුෂ වරහන් වහලා ප්‍රජනක ව්‍යුහය පුමංගය වේ
වරහන තෙලියන්න රේණුව වේ. රේණුවක ප්‍රධාන කොටස් දෙකකි. කමාවක් දාලා පහලින් ලියන්න 1 සූත්‍රිකාව 2 පරාගධානිය. ලංකන්න සූත්‍රිකාව මගින් සිදු කරන්නේ පරාගධානිය ඔසවා තැබීමයි. ඊළඟ කරුණ පරාගධානිය තුල පරාග කෝෂ පිහිටා ඇත. පරාග කෝෂ තුල ඇති පරාග මාතෘ සෛල පරාග කෝෂ තුල ඇති පරාග මාතෘ සෛල ඒක ඕනේ වගේ. නිකම් එහෙම ලියන්න. පරාග කෝෂ තුල පරාග හටගනී. මේවා ඒක ගුණ සෛල වේ. මේවා ඒක ගුණ පරාග කෝෂ තුල පරාග හටගනී. මේවා ඒක ගුණ සෛල වේ. ඊළඟ කරුණ පරාග පරිණත වූ විට පරාග පරිණත වූ විට පරාගධානි පුපුරා පරාග පිටතට පැමිණේ.
ශාකවල පුං ප්‍රජනක සෛලය ලෙස ක්‍රියා කරන්නේ පරාගයයි. හරි. දැන් ලියා ගන්න. මාතෘකාව ජායාංගය. ජායාංගය. ඒකේ අර්ථ ලියන්න. ජායාංගය යනු පුෂ්පයක ඇති ජායා වරහන් ඇතුලේ ලියන්න ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහයයි. පුෂ්පයක අභ්‍යන්තරයෙන්ම පිහිටා ඇති පුෂ්ප වලය මෙය වේ. ඊළඟ කරුණ ජායාංගය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. එක කලංකය දෙක කීලය තුන ඩිම්බ කෝෂය. ඊළඟ කරන
කලංකයේ කෘත්‍ය වන්නේ පරාග රඳවා ගැනීම හා පරාග ප්‍රරෝහණය වීමට අවශ්‍ය පෝෂණ මාධ්‍ය සැපයීමයි. ඊළඟ කරුණ කීලයේ කෘත්‍ය වන්නේ මොකද්ද මිස්? කීලයේ කෘත්‍ය වන්නේ පරාග ප්‍රරෝහණයේදී සෑදෙන පරාග නාලය ඩිම්බතෙක් ගමන් කිරීමට මාර්ගය සැපයීමයි. ඊළඟ කරුණ ඩිම්බ කෝෂය තුල ඩිම්බ පිහිටා ඇත. පුෂ්පයක ජායා ප්‍රජනක සෛලය වන්නේ ඩිම්බයයි.
ඩිම්බ පසු අවධියකදී බීජ බවටත් ඩිම්බ කෝෂය පසු අවධියකදී ටිචර් කියන්නේ මොකද්ද? ඩිම්බ පසු අවධියකදී බීජ බවටත් ඩිම්බ කෝෂය පසු අවධියකදී ඵලය බවටත් පත්වේ. හරි. එතකොට පුතේ මේ පුෂ්ප අපි වර්ග දෙකක් අඳුර ගන්න පුළුවන්. මේකේ ඒ කියන්නේ ජායා සහ පුං ප්‍රජනක ව්‍යුහ දෙකම තියෙනවද නැත්නම් දෙකෙන් එකයිද තියෙන්නේ කියන එක අනුව. එතකොට පුං ප්‍රජනක ව්‍යුහය සහ ජායා ප්‍රජනක ව්‍යුහය කියන්නේ පුමාංගයයි ජායාංගයයි දෙකම තියෙනවා නම් අපි යාලට කියනවා ද්විලිංගික පුෂ්ප කියලා. පුං ප්‍රජනක ව්‍යුහය හරි ජායා ප්‍රජනක ව්‍යුහය හරි කියන දෙකෙන් එකයි නම් තියෙන්නේ. එයාට කියනවා ඒකලිංගික පුෂ්පයක් කියලා. එතකොට මේ ද්විලිංගික පුෂ්ප වලට උදාහරණ තමයි වද. වද මලක් ගත්තයින් පස්සේ අර මම ඔයාලට රූපෙත් ඇඳලා පෙන්නුවේ. අතන තේනවද? එතකොට ඕකේ ජායාංගය සහ පුමාංගය කියන කොටස් දෙකම තියෙනවා. ඔය කීලය වටේට තියෙන පුංචි පුංචි රේණු තමයි පුමාංගය, අනිත් කොටස ජායාංගය. ඊට පස්සේ වැල් දොඩම්. වැල් දොඩම් කියලා කියන්නේ පුතේ පැෂන් ෆෘට් වලට. හොඳද? ඊට පස්සේ මිරිස්, කතුරු මුරුංගා මෙන්න මේ ශාකවල ජායාංගය මේ පුෂ්පවල ජායාංගය සහ පුමාංගය කියන කොටස් දෙකම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකලිංගික පුෂ්ප. ඒකලිංගික පුෂ්ප කියලා කියන්නේ ජායාංගය විතරක් තියෙන හරි පුමාංගය විතරක් හරි තියෙන පුෂ්පවලට. එතකොට පුමාංගය විතරක් තියෙන පුෂ්පවලට අපි පුමාංගී පුෂ්ප කියලා කියනවා. ජායාංගය විතරක් තියෙන පුෂ්ප වලට ජායාංගී පුෂ්ප කියලා කියනවා. එතකොට අර ද්විලිංගික පුෂ්ප කියන ඒ වගේ හැම මලකින්ම වගේ අපිට ඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඒකලිංගික පුෂ්ප තියෙන ශාකවල හැම මලකින්ම අපිට පුෂ්ප බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපිට ඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ජායාංගී පුෂ්පයකින් විතරයි. මොකද ඵලයක් හැදෙන්නේ අර ජායාංගයේ තියෙන ඩිම්බ කෝෂයෙන්නේ. ඒ හින්දා ඒකලිංගික පුෂ්පවල ජායාංගී පුෂ්පයකින් විතරයි ඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේ අපි ගත්තයින් පස්සේ වට්ටක්කා, බඩඉරිඟු, පතෝලා, පිපිඤ්ඤා ඒ වගේ ගොඩාක් එළවලු ශාකවල තියෙන්නේ මෙන්න මේ
ඒකලිංගික පුෂ්ප. ඒ වගේම පැපොල් වලත් තියෙන ඒකලිංගික පුෂ්ප. හරිද? ඊට පස්සේ තව අලිගැට පෙර ඒ වගේ තියෙන ඒකලිංගික පුෂ්ප. එතකොට මේ පුමාංගී පුෂ්ප වලට උදාහරණ තමයි වට්ටක්කා වල එන බොරු මල් කියන ඒවා. වට්ටක්කා වල මල් වර්ග දෙකක් එනවා. එකක් තමයි බොරු මල්, අනිත් එක ගෙඩි මල් කියන ඒවා. හරිද? බොරු මලේ ගෙඩි මලේ වෙනස මෙන්න මෙහෙමයි. බොරු මලේ ඔන්න ඔය විදියට තමයි මල තියෙන්නේ. ගෙඩි මලේ මෙන්න මෙහෙම ගෙඩියක් ඇවිල්ලා මෙතනින් තමයි මල තියෙන්නේ. තේරුණාද? එතකොට මෙන්න මෙහෙම ගෙඩියක් එක තියෙන මල තමයි ගෙඩි මල කියන්නේ. බොරු මල මේක. වට්ටක් වල මෙන්න මේ මල් තමයි ගොඩක්ම එන්නේ. මේ ගෙඩි මල් එන්නේ අඩුවෙන්. හරිද? ගොඩක් එළවලු ශාකවල මේ බොරු මල් ගොඩාරියක් එනවා. ගෙඩි මල් එන්නේ ටිකයි. එතකොට මේකේ තමයි ජායාංගී පුෂ්පය, මේක පුමාංගී පුෂ්පය. ඊට පස්සේ බඩ ඉරිඟු වල දැන් මෙහෙම බඩ ඉරිඟු වල මෙහෙම කොළ තියෙනවානේ. ඒ කොළත් එක්ක එන මෙන්න මෙහෙම පැත්තෙන් මල්. අන්න ඒව තමයි ජායාංගී පුෂ්ප. බඩ ඉරිඟු ගහ උඩට හැදිලා දැන් මෙහෙම කොළ ඇවිල්ලා උඩට හැදිලා උඩම මෙන්න මෙහෙම මල් පොකුරක් එනවා. හරිද? ඒක තමයි පුමාංගී පුෂ්පය. මේ පැත්තෙන් තමයි ජායාංගී පුෂ්පය එන්නේ. හරිද? ඊට පස්සේ පොල් වලත් ඔහොමම තමයි. පොල් වල දැන් පොල් මල කියන්නේ ඒක පොල් පුෂ්ප මංජරියක් එන්නේ. කියන්නේ මල් පොකුරක් එන්නේ. හරිද? පොල් වල අර මෙන්න මේ දිග නටු ගිහිල්ලා ඒ වගේ මෙන්න මේ විදියට එනවනේ. අපි ඕවට පොල් ඇට කියලා කියන්නේ. හරිද? ඔන්න ඕවා පුමංගී පුෂ්ප. මේ නටුවේ පහළ හරියේ මෙන්න මේ විදියට ගෙඩි තියෙනවා. ගෙඩි වගේ. ඒවට අපි ගොබළු කියලා කියන්නේ. හරිද? මෙන්න මේ ගොබළු තමයි ජායාංගී පුෂ්ප වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ හරි. ඊට පස්සේ දැන් මේ ඒකලිංගික පුෂ්ප හැදෙන ශාක ගත්තම මේ ශාකවල සමහර ශාකවල පුමාංගී පුෂ්පයි ජායාංගී පුෂ්පයි කියන පුෂ්ප දෙකම එකම ශාකයේ හැදෙනවා. ඒ කියන්නේ නෝනයි මහත්තයයි දෙන්නම එකම ගෙදර ඉන්නේ. ඒකට අපි කියනවා ඒකගෘහී ශාක කියලා. දැන් උදාහරණ ගත්තම් පොල්. දැන් පොල් වල අර විදියට පුතේ අර මේ ජායාංගී පුෂ්පයි පුමාංගී පුෂ්පයි දෙකම එකම ගහේ හැදෙනවා. එතකොට එයා ඒකගෘහී. ඊට පස්සේ බඩේනිකුත් එහෙමයි. එයාගෙත් මෙහෙම ජායාංගී පුෂ්පයි පුමාංගී පුෂ්පයි එකම ශාකයේ හැදෙනවා. එතකොට ඒකත් ඒකගෘහී. වට්ටක්කා, කරවිල,
පිපිඤ්ඤා ඒ විදිහට අනිත් ඒ ශාකවලත් එහෙම තමයි ඒකගෘහී ශාක. සමහර ශාක තියෙනවා ඒ වගේ පුමංගී පුෂ්ප හැදෙන්නේ එක ගහක, ජායාංගී පුෂ්ප හැදෙන්නේ තවත් ගහක. එතකොට දැන් හැබැයි දැන් අර ජායාංගී පුෂ්ප තියෙන ගහේ විතරයි පල හටගන්නේ. පුමංගී පුෂ්ප තියෙන ගහේ පල හටගන්නේ නැහැ. හරි. ඒ නිසා දැන් ඔය ඒ જાතිය ශාකවල සමහර ගස් හැදුවයින් පස්සේ ඒකෙන් ගෙඩි එන්නේ නැහැ. සමහර ගස් වලින් ගෙඩි එනවා. එහෙම උදාහරණ තමයි පැපොල්. පැපොල් වල අර ජායාංගී ගස් වලින් තමයි ගෙඩි එන්නේ. පුමංගී පුෂ්පයන ශාකවලට අපි කියනවා මොනවද? මල් පැපොල් ගස් කියලා. ඒ කියන්නේ ඒ වගේ මල් අත්ත වගේ එනවා. මම වල් පෙන්නනවා අපේ ගෙදරස් තියෙන එක. මල් අත්ත වගේ එනවා. එතකොට ඒක තමයි පුමංගී ශාකය වෙන්නේ. ඊට පස්සේ අලිගැට peerවලත් එහෙම තියෙනවා. අලිගැට peerවල සමහර ගස්වල මල් එනවා. මල් ආවට ගෙඩි හැදෙන්නේ. සමහර ගස්වල මල් ඇවිල්ලා ගෙඩිත් වෙනවා. එතකොට මේ ගෙඩි එන්නේ ජායාංගී ශාකයක්. අර මල් විතරක් එනවා ගෙඩි එන්නේ නැත්නම් පුමංගී ශාකයක්. එතකොට සමහර වෙලාවට ඔන්න එක ළඟ තියෙන ගෙවල් දෙකේ ඔහොම අලිගැට peer ගස් දෙකක් තියෙනවා. එක ගහක ගෙඩි එන්නේ අනිත් ගහේ ගෙඩි එනවා. එතකොට අර ගෙඩි එන ගහේ කට්ටියගෙන් ගෙඩි වලින් භාගයක් ඉල්ල ගන්න ඕනේ. ඉතින් අර ගෙඩි එන්නේ නැති ගහේ මල් නිසා තමයි අර කට්ටියට ගෙඩි ලැබෙන්නේ. තේරුණාද? ඉතින් පුමංගී ශාක නැතුව මේ ඵලයක් හටගන්න හැටියක් නැහැනේ. ඒ වගේම වැලිස්නේරියා වලත් එහෙම තමයි. වැලිස්නේරියා වලත් පුමංගී ශාකයි ජායාංගී ශාකයි වෙන වෙනම තියෙනවා. මම මේ ඔයාලට අර පැපොල් ගහ පෙන්නන්න ආවේ. දැන් මෙන්න මේ ගහ තියෙනවනේ. මේක ජායාංගී ශාකයක්. පේනවනේ ඔයාලට ඒක ගෙඩි ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකත් ජායාංගී ශාකයක්. ජායාංගී ශාකය වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒකේ අර දැන් අර